ද්වේපුතේ අද මම සාකච්ඡා කරන්න යන්නේ මේ දත්ත නිරූපණේ පාඩම. මේක 10 වසරේ පළමු කොටසේ තියෙන පාඩමක්. එතකොට දැන් මේක ඉතාමත් වැදගත් පාඩමක්. මොකද අපිට 11 වසරේ අන්තිමට සාමාන්‍ය පෙළ විභාගයට එන ප්‍රශ්න පත්‍රය, කියන්නේ පළමු ප්‍රශ්න පත්‍රයේ B කොටසේ ගැටලුවට ඉතාමත් ප්‍රයෝජන වෙන කොටස් මේ පාඩම ඉගෙන ගන්න පුළුවන්. අපි මේ පාඩම දත්ත නිරූපණය කියලා ගත්තන් පස්සේ ද්වේපුතේ බොහෝ වෙලාවට මම මේ පාඩම් කරනකොට මම ගන්නේ සාමාන්‍යයෙන් ගැටලු ටික විතරයි මේකේ පොත්වලින්. right? මට මේ පොත්වල පුදුම ආරවුල් සාගත බවක් තේරෙනවා. ඒක හේතුව. right? ගැටලු ටික විතරයි. කියන්නේ මම ක්‍රමානුකූලව ගලා යන්නේ යම්කිසි ෆ්ලෝ එකක් ඇතුළු තමයි උගන්වන්නේ. ද්වේපුතාලට මගේ වීඩියෝ ටික බැලුවොත් හොඳට තේරුම් ගන්න පුළුවන් සේරම පාඩම් ටික. සේරම පාඩම් ටික කිව්වොත් 8 වසරේ තියෙනවා, 9 වසරේ තියෙනවා, 11 වසරේ තියෙනවා, 10 වසරේ තියෙනවා. වසර 4ෙම තියෙන්නේ සංඛ්‍යානේ පාඩමේ කොටස්. සංඛ්‍යානේ පාඩම. ඒ කියන්නේ දත් කොටස් තමයි කරලා දාලා තියෙන්නේ. 8 වසරේ 9 වසරේ තියෙන දත්ත නිරූපණය සහ අර්ථකථනය කියලා. ඒ පාඩම්. ඊට 10 වසරේ තියෙනවා දත්ත නිරූපණය. ඊට පස්සේ අපිට තියෙනවා සංඛ්‍යාත ව්‍යාප්ති කියලා. right? 11 වසරේ තාපව දත්ත නිරූපණය සහ අර්ථකථනය. ඔය පාඩම් ඔක්කොම පාඩම් 4ම සංඛ්‍යානේ පාඩම් කැඩලා තියෙනවා. right? කොටස් තමයි තියෙන්නේ. එතකොට අපි මේක කරන්න ඕන ද්වේපුතේ යම්කිසි ෆ්ලෝ එකක් කරනවා. යම්කිසි ක්‍රමානුකූල ගතියක් තියෙන්න ඕන. නැත්තම් අපේ මනසට ඒවා තේරෙන්නේ නැහැ. right? නිසා යම්කිසි ක්‍රමානුකූල ගතිය සංගත බවක් තියෙන්න ඕන මේ උගන්වීම තුළ නේද? කරුණු වල යම්කිසි සංගත බවක් තියෙන්න ඕන. අසංගත කරුණු තියෙන්න බෑ. පරස්පර විරෝධී වෙන්න බෑ නේද? එහෙම තියෙන්න ඕන. ඉතින් එහෙම නැතුව ක්‍රමානුකූල ද්වේපුතාලට පුළුවන් මගේ වීඩියෝ සීරීස් එක බැලුවා නම් අනිවාර්යයෙන්ම ක්‍රමානුකූලව දැනුමක් අවබෝධයක් ලබාගෙන මේ ගැටලු කරන්න. ඉතින් මම කරන්නේ ගොඩක් වෙලාවට ගැටලු අනිවාර්යයෙන් මම කරන විදිහට කෙරුවොත් මම උගන්වන විදිහට ඉගෙන ගත්තොත් ඕනම ගැටලුවක් නිර්වද්‍යව ඉගෙන ගන්න පුළුවන්, අවබෝධයෙන් කරන්නත් පුළුවන්. right? ඒකම ද්වේපුතේ මේ අපේ channel එක subscribe කරන්න. ද්වේපුතාලට ඒ වීඩියෝ අපි අප්ලෝඩ් කරපු සැනින් බලා ගන්න පුළුවන්. අපේ channel එක subscribe කරුවා නම්. මේ ද්වේපුතේ 10 වසරේ සංඛ්‍යාත ව්‍යාප්ති පාඩම. right? මෙතන කියලා තියෙන එක බැලුවොත් ආරවුල් සාගතයි. මෙතන කියන්නේ බලන්න මෙහිදී 16 17 අතර ලකුණු නොතිබූ බැවින් එසේ වෙන්කිරීම සුදුසු විය. පන්තිපාන්තරයේ මුල් පන්තිපාන්තරයේ 20 25 ලෙසද ඊළඟ පන්තිපාන්තරයේ 25 30 ලෙසද වෙන් කර ඇත. මුල් පන්තිපාන්තරයේ අවසන් වනාගේ වන 25න්ම ඊළඟ පන්තිපාන්තරය ආරම්භ කර ඇත. ඊට හේතුව වන්නේ මේදී දත්ත රැස් කර ඇත්තේ වයස් පිළිබඳවයි. right? වයස් දත්ත කියවන් පස්සේ සන්තතික දත්ත. તો මෙතන නිකන් කියවෙන සන්තතික දත්ත වලටයි නිවික්ත දත්ත වලටයි වෙනස් විදිහකට පාවිච්චි අපි මේ දත්ත සමූහ කිරීම කරනවා කියලා. ගෲප් කිරීම. නෑ එහෙම කෙරෙන්නේ නැහැ. ඒක ටිකක් ආරවුල් සාගතයි. ආරවුල් සාගතයි. ඒක පොඩ්ඩක් හිතන්න වෙනවනේ. මේ ද්වේපුතේ 10 වසර දත්ත නිරූපණේ පාඩම 11 වෙනි පාඩම. මෙතන පොඩ්ඩක් කියවලා බලන්න පුතේ. අමුතුම කතාවක් ඒක. 20 25 පන්තිපාන්තරයට අවුරුදු 20 හෝ 20ට වැඩි නමුත් අවුරුදු 25ට අඩු වයසේ සේවකයන් ඈත්තේ ගනිමු. ඒ අනුව අවුරුදු 25 වයස ඈත්වන්නේ 25 30 පන්තිපාන්තරය. දැන් මෙතන කියලා තියෙන්නේ ද්වේපුතේ යට සීමාව නැත්නම් උඩ සීමාව සංවෘතයි නැත්නම් උඩත් මායම සංවෘතයි යටත් මායම විවෘතයි කියන එකයි. right? මොකද 25 ආයිති වෙන්නේ 25 වයස ඈත්වන්නේ 25 30.
යටත් පන්ති ප්‍රාන්තරයේ සංවෘතයි උඩත් පන්ති ප්‍රාන්තරයේ විවෘතයි කියන එකයි. මේකේ තේරුම. දැන් මේක මම දැක්ක තව තැනක තව විදිහකට තියෙන වෙනස් විදිහකට. මොකක් හරි එක ක්‍රමයකට තියෙන්න බෑ නේද? රයිට්. එතකොට ටිකක් මේක අවුල් සහගතයි. රයිට්. ඒවා පොඩ්ඩක් කල්පනායෙන් කරන්න ඕන. අපි ඇත්තට මේ පොත්වල තියෙන ගැටලු ටික කරුවා නම් හරි ක්‍රමයට දැනුම අරගෙන කොහෙන් හරි විදිහට දැනුම අරගෙන නිර්වද්‍ය දැනුම ලබාගෙන ගැටලු ටික කළොත් ප්‍රමාණවත් කියලා තමයි මම හිතන්නේ. දුවේ පුතේ. දැන් මෙතන විශ්ව 25 ප්‍රාන්තරය කියන එකේ දැන් සාමාන්‍යයෙන් විශ්ව මේ ප්‍රාන්තරයට අයිති වෙනවා. 25 මේ ප්‍රාන්තරයට අයිති කරනවද? 25 තිබුණොත් 25 අයිති වෙනවද? අන්නේ කතන්දරේ. right? તો මෙතනදී අපි කියන්නේ එක්ක පහළමායම සංවෘත වෙන්න ඕනේ, ඉහළමායම සංවෘත වෙන්න ඕනේ. ඒ දෙකෙන් එකක් තමයි සංවෘත වෙන්න ඕනේ. හැබැයි ඉතින් ඒකදී අපි උසස් පෙළ ඉගෙන ගන්නවා. එතකොට තමයි ඒ යම්කිසි ක්‍රම වේදයක් තියෙනවා. ඒකට සංගත වන විදිහට තමයි මේ දත්ත ඇතුළත් කරන්න ඕනේ. right? ඒකයි මම මේ කියන්නේ. ඒ අනුව ගත්තොත් ඇත්තටම විය යුත්තේ උඩත් මායම තමයි සංවෘත වෙන්න ඕනේ. යටත් මායම විවෘතව තියෙන්න ඕනේ. right? ඒකයි මගේ අදහස නම්. right? හැබැයි කොහොමද ප්‍රශ්නයක් නැහැ පුතේ. ඒක සංවෘතද විවෘතද කියන ප්‍රශ්නේ අපිට ගැටලුව හදන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. right? ඒක නිකන් දැනුමට විතරයි. ඇත්තටම අපි ගැටලුව හැදීමේදී ඒවා අපිට භාවිතයක් වෙන්නේ නැහැ. right? නමුත් ඒ වුණාට මේක අවබෝධයෙන් කරනකොට දුවපුත පුතේකට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. right? දැන් අපි හිතමු grade 9 වලදී ඉගෙනගෙන ආපු ඒවා නෙවෙයි නම් grade 10 වලදී තියෙන්නේ. grade 10 වලදී ඉගෙන ගත්ත විදිය නෙවෙයි නම් grade 11 වලදී තියෙන්නේ. right? ඉතින් හරිම අවුල්සහගතයි. right? අන්නේ තත්ත්වෙ මිදිලා අපි මේ පාඩම කරගෙන යන්න පොඩ්ඩක් කල්පනා කරලා බලමු. මේ දුවපුතේ 11 වසර පාඩම. දත්ත නිරූපණය සහ අර්ථකථනය. right? දැන් මේ බලන්න මෙතන තියෙන්නේ පහළමායම සංවෘතය. අරක වගේ. මේකෙත් පහළමායම සංවෘත වෙලා තියෙන්නේ. ඉහළමායම විවෘතයි. මේ දුවපුතේ 9 වසරේ දත්ත නිරූපණය සහ අර්ථකථනය පාඩම. ගොඩක් දිග පාඩම. දැන් බලන්න 9 වසරේ තියෙන පොතේ වෙනස් විදියක් තියෙන්නේ. මේකේ තියෙන 30ට වැඩි 33ට අඩු හෝ සමාන. හැබැයි මේක තමයි හරි විදිය තියෙන්නේ. හැබැයි ඒකෝ කියන උනාට මේක උඩ සීමාව හෝ යට සීමාව දෙකෙන් ඕනෑම එකක් සංවෘත කරන්න පුළුවන් කියලා. right? මම හිතන්නේ ඒක සාධාරණ නෑ. මේක උඩ සීමාව තමයි සම්පූර්ණ සංවෘත කරන්න ඕනේ. ඒතකොට දැන් මෙතනදී 30ට වැඩි සහ 33ට අඩු හෝ සමාන. right? මෙතන හරි. නමුත් අපි 11 වසර එතකොට 10 වසර පොත්වල තියෙන වෙන විදියකට. right? මෙතන හරි විදිය. ඒතකොට ඔයගේ වෙනස් හරි ක්‍රමයකට සංගත විදියට පරස්පර විරෝධී නොවන විදියට මේ කරුණ ඇතුළත් කළා නෑ. ඒක නිසා අපිට ටිකක් පරිස්සමෙන් අපි මේ පාඩම සාකච්ඡා කරන්න ඕනේ. right? ප්‍රමාණිකූල ගලාගෙන යන විදියට මේ පාඩම ඉගෙන ගන්න ඕනේ. මේ බලන්නකො මෙතන කියලා තියෙන කතන්දරේ. පන්තික තරම 10 ලෙස සැලකේ. සංඛ්‍යාත 3 යන්නේ අදහස් ගන්නේ දත්ත සමූහයේ එන අගයන් අතරින් අගයන් 3ක් පමණක්. 10 19 පන්ති පාන්ති අඩංගු වන බවයි. පන්තික තරම කියන එක සම්පූර්ණ විකෘති අදහසක් මෙතන දීලා තියෙන්නේ. පන්තික තරම කියන්නේ දැන් දුවල පුතාලා දන්නවා ඉහළ මායමෙන් පහළ මායම අඩු කරලා එනාගේ තමයි පන්තික තරම කියන්නේ. right? ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක හැම විශ්වම වෙනස්. මෙතන මේ පන්තික තරම කියන්නේ පන්තිකට දාන්න පුළුවන් සංඛ්‍යා ගන්න නෙවෙයි. එහෙම කතන්දරයක් නැහැ නේද? ඉතින් ඔය වගේ ආරවුල් තියෙන පුතේ පරිස්සමෙන් සාක බලන්න ඕනේ පොත බලාගෙන. ගැටලු නම් අවුලක් නැහැ පුතේ. හැබැයි අපිට බලන්න පුළුවන් 8 වසරේ නම් අවුලක් නැහැ. 8 වසරේ යම් කිසි ප්‍රමාණිකූලට පෙළ ගැස්සලක් තියෙන ওই දැනුමත් හරිය නිරවුල් තියෙන 8 වසර නම්. අනිත් වසර තුන නම් වැඩක් පොඩ්ඩක් ආරෝසාගතයි. ඒක නිසා පොඩ්ඩක් පරිස්සමෙන් බලන්න දුවේ මේ පාඩම කරගෙන යනකොට. හරිද පුතේ අපි අද කරන්න තියෙන පාඩමට එමු දැන්. දත්ත නිරූපණේ පාඩම මේක 10 වසරේ පාඩමක්. හැබැයි ඉතාමත් වැදගත්. මොකද සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්න පත්‍රයේ B කොටසට
විශේෂයෙන් දායක වෙන ගැටලුවක් වෙනවා. හැබැයි මේ පාඩමේ දත්ත නිරූපණය කරන්නේ අපි මොන දත්ත වලටද කියන එක පොඩ්ඩක් වැදගත් වෙනවා. හැබැයි ඒ වැදගත් කරුණ මේ පාඩමේ ප්‍රකාශ කරලා නැහැ. ඒකයි කියන්න තියෙන්නේ. මොකද අපිට සාමාන්‍යයෙන් දුවපුතේ මෙතනදී අපි දත්ත ප්‍රස්තාරික නිරූපණයක් කරන්නේ. ප්‍රස්තාරික නිරූපණය කරන්නේ මොන જાතිය දත්ත වලටද කියන එක සඳහනක් මේ පොතේ නැහැ. එතකොට ළමයින්ට සමහරට පැටලෙන්න පුළුවන්. අපි අර කලින් කතා කරපු දත්ත ඒවත් මේ නිරූපණය කරනවාද නේද? සංඛ්‍යාත්මක දත්ත මේක ප්‍රස්තාරිකව නිරූපණය කරනවාද? ඒත් අපි බොහෝ වෙලාවට ප්‍රස්තාරික නිරූපණය කරන්නේ ද්විපුතේ ඒ කියන්නේ මේ ගුණානාත්මක දත්ත. ගුණානාත්මක දත්ත කියන එක මේක පැහැදිලි කරලා නැහැ. මේක සාමාන්‍යයෙන් අපි හිතමු ද්විපුතේ අපිට මෙන්න මේක බලන්න මෙන්න මේ වගුවේ පෙන්නලා තියෙන ක්‍රීඩාව ක්‍රිකට් වොලිබෝල් එල්ලේ මේ ඊළඟ වගුවේ පෙන්නලා තියෙන්නේ සංඛ්‍යාව අපිට ගුණානාත්මක දත්ත කියන්නේ සංඛ්‍යාත්මකව ප්‍රකාශ කරන්න බැරි ඒවා තමයි ගුණානාත්මක දත්ත කියලා කියන්නේ. તો දැන් මේකෙදී අපිට මෙතනදී විශේෂයෙන්ම අපි ගත්තොත් දැන් මේ ක්‍රීඩාව කියන එක සංඛ්‍යාත්මකව නිරූපණය කරන්න බෑ. හැබැයි අපිට දකුණු අත පැත්තේ තියෙන තීරුවේ තියෙන්නේ සංඛ්‍යාතය. සංඛ්‍යාතය ඕනම එක සංඛ්‍යාත්මකයි. සංඛ්‍යාතය හැමදෙස්සම සංඛ්‍යාත්මකයි. right? તો දැන් මේ ක්‍රීඩාව ක්‍රිකට් ක්‍රීඩාව වොලිබෝල් එල්ලේ ඒක සංඛ්‍යාත්මකව නිරූපණය කරන්න බෑ. ඒ නිසා ඒ වගේ දත්ත අපි කියනවා මේ ගුණානාත්මක දත්ත කියලා. ප්‍රමාණාත්මක දත්ත තියෙනවා ගුණානාත්මක දත්ත තියෙනවා. වචනේ තේරුමෙන්ම මත තියාගන්න පුළුවන් ද්විපුතේ ඒ කියන්නේ ප්‍රමාණාත්මකව ඉදිරිපත් කරන්න පුළුවන් දත්ත තමයි ප්‍රමාණාත්මක. උදාහරණයක් වශයෙන් වයස දෙන්න පුළුවන් සංඛ්‍යාත්මක විදියට නේද? ප්‍රමාණය දෙන්න පුළුවන් සංඛ්‍යාත්මක. ඒකට ඒවා ප්‍රමාණාත්මක දත්ත. ඒතර ගුණානාත්මක දත්තක් තියෙනවා. ගුණානාත්මක දත්ත තමයි මෙතන තියෙන ක්‍රිකට් වොලිබෝල් එල්ලේ. right? අපි දුම් ජන කණ්ඩායමක් අපි වෙන් කෙරුවොත් ජන වර්ගයන් උදාහරණයක් සිංහල දෙමළ මුස්ලිම් ඒ ආකාරයට වෙන් කෙරුවොත් වෙන් කළා අපිට පුළුවන් මේ ජන ප්‍රතිශතයේ සංඛ්‍යාත විදිහට ගන්න. ඒක සංඛ්‍යාතය කියන්නේ කොහොම සංඛ්‍යාත්මකයි. ඒක දිහා බලලා අපි කියන්නේ දත්ත ගුණානාත්මකද නැත්නම් ප්‍රමාණාත්මකද කියලා. අපි දත්ත ගුණානාත්මකද ප්‍රමාණාත්මකද කියලා කියන්නේ ඒ දත්ත දිහා බලලා. දැන් මේකේ මේ ක්‍රීඩාව කියන මේ තීරෝ ගත්තොත් අපිට ක්‍රිකට් වොලිබෝල් එල්ල කියන එක සංඛ්‍යාත්මකව ප්‍රකාශ කරන්න බෑ. ඉතින් අපිට මේ ප්‍රස්තාරක නිරූපණය කරන්නේ බොහෝ වෙලාවට ප්‍රමාණාත්මක දත්ත වලට. ගුණාත්මක දත්ත වලට. ගුණයක් ඉදිරිපත් ගුණාත්මක දත්ත වලට. ඒකට ඒ අනුව අපි බලන්න ඕනේ දැන් මේ තියෙන අපේ ප්‍රමාණ ප්‍රස්තාරික නිරූපණය. මේ චිත්‍ර ප්‍රස්තාර වලින් දක්වන්න පුළුවන්. right? චිත්‍ර ප්‍රස්තාරකෙන් සහ ත්‍රිප ප්‍රස්තාරකෙන් පහත ආකාර වලට නිරූපණය කරමු. අයිරෝ ඔබ මීට පෙර ඉගෙනගෙන ඇත. දැන් බලන්න ක්‍රිකට් අපි මෙතන ක්‍රිකට් ක්‍රීඩා කරන සිසුන් කී දෙනෙක් ඉන්නවද මෙතන? 25ක් ඉන්නවා. right? 25ක් ඉන්නවා. ඔය 25 අපිට පුද්ගලයන් 5 දෙනෙකුගෙන් දක්වන්න පුළුවන්. කොහොමද? අපි එක පුද්ගලයෙකුගෙන් 5 දෙනෙක් නිරූපණය කරනවා. එතකොට 5 වරක් 5 25. එතකොට මේ ප්‍රස්තාරික නිරූපණය. දැන් මේ ප්‍රස්තාරික නිරූපණයේ තියෙන වැදගත්කම මොකක්ද අපිට ශනිකව හැමතිස්සෙම අපි රූපික නිරූපණයෙන් බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. right? අරමුණක් තියෙනවා. right? ඒක තමයි අපිට ශනිකව සංඛ්‍යාලේඛන පිරික්සන් නැතුව ශනිකව අපිට ග්‍රහණය කරගන්න පුළුවන් වෙනවා. මේ කොහොමද කොච්චර කොපමණ ප්‍රමාණයක් ක්‍රිකට් ක්‍රීඩා කරනවද? කොපමණ ප්‍රමාණයක් වොලිබෝල් ක්‍රීඩා කරනවද? එල්ලේ කොපමණ ප්‍රමාණයක් ක්‍රීඩා කරනවද කියන එක. දැන් මෙතන අපේ පරිමාණය දක්වලා තියෙනවා එක පුද්ගලයෙකුගෙන් සිසුන් 5 දෙනෙක් දැක්වේ කියලා. ඒතකොට අපිට යම් අදහසක් ගන්නත් පුළුවන්. අනික මේක දිහා බැලුවම පස්සේ කෙලිම පේනවා අපිට ක්‍රිකට් ක්‍රීඩකයෝ තමයි වැඩි ඉන්නේ. ඊළඟට වොලිබෝල් ක්‍රීඩා කරන සිසු. ඊළඟට තමයි එල්ලේ ක්‍රීඩා කරන සිසු.
එතකොට මෙතන 5ක් ඉන්නවා. එතකොට 5 වරක් 5 25යි. ක්‍රිකට් ක්‍රීඩා කරන අය 25ක් ඉන්නවා. දැන් මේ එක්තරා ආකාරයක නිරූපණයක්. මේකට අපිට චිත්‍රපස්ථාර කියලා. චිත්‍රපස්ථාරිකව නිරූපණය කරන්න පුළුවන් මේ ආකාරයට. right? ඊළඟට අපිට පුළුවන් ස්තම්භපස්ථාරය. නැත්නම් තීරපස්ථාරය කියලාත් කියනවා. මේක තීරපස්ථාරය. මේක පටලවා ගන්න එපා කොහෙත්ම අපි අර සංඛ්‍යාත ව්‍යාප්ති වල එන හිස්ටෝග්‍රෑම් එකත් එක්ක එහෙම නැත්නම් ජාල රේඛය. ජාල රේඛයත් එක්ක පටලවා ගන්න එපා. right? මෙතන ක්‍රිකට් සංඛ්‍යාව මේ ක්‍රිකට් ක්‍රීඩා කරන සිසුන් සංඛ්‍යාව මේ වගේ අපිට ස්තම්භයකින් එහෙම නැත්නම් තීරපස්ථාරකින් දක්වන්න පුළුවන්. තීර තුනකින් පෙන්නන්න පුළුවන්. ඒතර 25ක් උස තීරුවක් අරන් තියෙනවා ක්‍රිකට් ක්‍රීඩකයෝ දක්වන්න. ඊළඟට වොලිබෝල් ක්‍රීඩකයෝ දක්වන්න 20ක තීරුවක් අරන් තියෙනවා. 20ක් උස තීරුවක්. එල්ලේ ක්‍රීඩකයෝ ප්‍රමාණය දක්වන්න 15ක් උස තීරුවක් අරන් තියෙනවා. ඔන්න ඒ ආකාරයට අපිට මේක හරිම සරලයි. පුතේ අපිට තීරපස්ථාරකින් දක්වන්න පුළුවන් මේ ආකාරය. මේක තීරපස්ථාරය. right? ඒ තීරපස්ථාරෙන් දක්වන චිත්‍රපස්ථාර වලින් දක්වන්න පුළුවන්. right? අපි දැන් චිත්‍රපස්ථාර සහ තීරපස්ථාර ගැන සාකච්ඡා කෙරුවා. ඊළඟට ඉතා වැදගත්ම එක තමයි වටප්‍රස්ථාර. right? දැන් බලන්න දෙවිත මෙතන කියවලා වටපස්ථාර මගින් දත්ත නිරූපණය කිරීමේදී මුළු දත්ත සංඛ්‍යාව වෘත්තයක සම්පූර්ණ ප්‍රදේශයෙන් වර්ගඵලයෙන් දැක්වේ. සංඛ්‍යාත දැක්වෙන්නේ සුසු කේන්ද්‍රික ඛණ්ඩ මගිනි. කේන්ද්‍රික ඛණ්ඩ සොයන අයුරු දැන් සලකා බලමු. right? දැන් දෙවිත වර්ගඵලයට සමානුපාතික කරලා කේන්ද්‍රික ඛණ්ඩ වලින් අපි දත්ත ප්‍රමාණය නිරූපණය කරන්න ඕනේ. right? යම් කිසි දත්ත ප්‍රමාණයක් දීලා අපි ඒක කොහොමද කියලා බලමු. හැබැයි මෙතන කියනවා මේක වර්ගඵලයට සමානුපාතික වෙන්නේ කියලා. වර්ගඵලයට. ඔව් ඇත්ත වශයෙන්ම වර්ගඵලයට සමානුපාතික වෙනවා. right? ඊළඟ දුරපතාලට ප්‍රශ්නයක් වෙයි. මෙතන බලන්න. දැන් මෙතන මේ අපි අංශක වලින් කෝණයෙන් තමයි ගන්නෙ. කෝණයට සමානුපාතික කරලා ගන්න. නේද? එහෙනම් මොකක්ද දුරපතේ මේ වර්ගඵලයට සමානුපාතික වෙනවයි කියලා කියන්නේ? වර්ගඵලයට සමානුපාතික වෙනවා කියන්නේ පුතේ ඇත්තටම වර්ගඵලයට සමානුපාතික වෙනකොට කෝණයටත් සමානුපාතික වෙනවා. ඒක නිසා අපිට පුළුවන් කෝණයේ ඇසුරින් ලබා ගන්න. තාම දුල පුතාට පැහැදිලි නැහැ. දැන් අපි එක ගැටලුවක් කරපු ගමන් මේක පැහැදිලි වෙනවා. හරිම සරලයි. right? එතකොට අපි කෝණ භාවිතා කළා තමයි අපි මේ වටපස්ථාරය අඳින විදිහ අපි සලකලා බලමු. දැන් වටපස්ථාරයක් අඳිනකොට අපි වර්ගඵලයට සමානුපාතික කරලා තමයි දත්ත නිරූපණය කරන්නේ. right? වර්ගඵලයට සමානුපාතික කරලා දත්ත නිරූපණය කරන්නේ. එතකොට දැන් මේ වර්ගඵලයට සමානුපාතික කරනකොට අපිට පුළුවන් ඒක කරන්න කෝණයට සමානුපාතික කරලා. right? කෝණය අනුව අපිට දී ඇති දත්ත ප්‍රමාණය දත්ත බෙදලා මේක නිරූපණය කරන්න පුළුවන්. චිත්‍රපස්ථාර, තීරපස්ථාර අපි සාකච්ඡා කෙරුවා. වටපස්ථාර තමයි ගොඩක් වැදගත් වෙන්නේ. તો වටපස්ථාර අපි සාකච්ඡා කරන නිසා අපි හැමතිස්සෙම කේන්ද්‍රික ඛණ්ඩ වලින් තමයි නිරූපණය කරන්නේ. කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකක්ද? කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ දැන් අපි වෘත්තයක වෘත්තයක් ගත්තොත් මේ කේන්ද්‍රය හරහා යන මෙන්න මේ වගේ එකක් අපි කියනවා කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. right? කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා මේ වගේ කොටසක්. right? මේක ගත්තොත් ඔන්න ඒ විදිහට අපිට වෙන් කරලා ගන්න පුළුවන් මේක කේන්ද්‍රික ඛණ්ඩයක්. right? කේන්ද්‍රික ඛණ්ඩයක්. તો ඉංග්‍රීසියෙන් නම් කියනවා සෙක්ටර් කියලා. sector of a circle. right? તો මෙතන අපි මේක කේන්ද්‍රික ඛණ්ඩයක්. සිංහලෙන් කියන්නේ අපි කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. කේන්ද්‍රය හරහා යන මේ වගේ අරයන් දෙකකින් වෙන් වෙන කොටසක්. අපි කියන්න පුළුවන් කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. right? તો මේ කේන්ද්‍රික ඛණ්ඩ වලින් තමයි දත්ත තීන ප්‍රමාණය සංඛ්‍යාතය සමානුපාතික කරන්නේ. සමානුපාතික කළා තමයි අපි වටපස්ථාර අඳින්නේ. නැත්නම් වෘත්තපස්ථාර වටපස්ථාර. right? එහෙම එකක් අපි අඳින්නේ ඒ ආකාරයට. අපි බලමු පුතේ මේ මුල්ම පිටුවේ තිබ්බ උදාහරණය. ක්‍රිකට් ක්‍රීඩා කරන සිසුන් 25 දෙනෙක් ඉන්නවා. වොලිබෝල් ක්‍රීඩා කරන සිසුන් 20 දෙනෙක් ඉන්නවා.
එල්ලේ ක්‍රීඩා කරන සිසුන් 15 දෙනෙක් ඉන්නවා. ඒතර මේකට අපි ගත්තොත් දැන් මේකට බලමු අපි කොහොමද වටප්‍රස්ථාරයක් අඳින්නේ කියලා. රයිට්? ඒකට ගන්න වෙනවා අපිට මුළු ක්‍රීඩකයන් සංඛ්‍යාව. දැන් මේකේ මුළු ක්‍රීඩක සංඛ්‍යාව කොච්චරක් ඉන්නවද? ඔන්න බලන්න. මුළු මේ ටික එකතු කරුවොත් අපිට එනවා 60ක් ඉන්නවා. රයිට්? අපිට මෙතනදී භාවිතා කරන සූත්‍රය තමයි දුවේ පුතේ අච්චරකට මෙච්චර නම් මෙච්චරකට කොච්චරද කියලා. ඒක හරිම සරලයි. රයිට්? දැන් ඒක අපි ගත්තොත් දැන් අපිට මේ මෙතන සම්පූර්ණ 300 කෝණේ 360ක් තියෙනවා. 1 ලක්ෂයක් වටා සමස්ත කෝණය 360යි. ওই 360 තමයි අපි මේ කොටස් තුනට බෙදන්නේ. ක්‍රීඩක සංඛ්‍යාවන්ට වෙන වෙනම බෙදලා දෙන්නේ. ක්‍රිකට් ක්‍රීඩකයන්ට, වොලිබෝල් ක්‍රීඩකයන්ට සහ එල්ලේ ක්‍රීඩකයන්ට. ඒ ප්‍රමාණ තුන බෙදලා දෙනවා. මෙන්න මේ සිසුන් සංඛ්‍යාවට සමානුපාතික වෙන්න වර්ගඵලය බෙදන්නේ. તો වර්ගඵලයේ සමානුපාතික වෙනකොට කෝණයට සමානුපාතික වෙනවා. ඒක නිසා කෝණය ඇසුරු කරගෙන අපිට පුළුවන් හරියටම අපිට මේ සෙක්ටර්ස් වෙන් කරන්න. එහෙම නැත්නම් කේන්ද්‍රික ඛණ්ඩ වෙන් කරගන්න පුළුවන්. දැන් බලමු පළවෙනි එක දැන් අච්චරකට මෙච්චර නම් මෙච්චරකට කොච්චරද? මෙන්න මෙහෙමයි කරන්නේ. දැන් අපි ගත්තොත් ක්‍රිකට් ගත්තොත්. ක්‍රිකට් සිසුන් ගන්න. ක්‍රිකට් වලට අදාළ කෝණය අපි ගත්තොත් අපි දන්නවා 60කට 25 නම් 360කට කොච්චරද? හරිම සරලයි. 60කට 25 නම් 360කට කොච්චරද? අච්චරකට මෙච්චර නම් මෙච්චරකට කොච්චරද? එතකොට අපි මෙතන බිඳුවයි කැපුවා 6 36ට 6යි 25 වරක් 6 150යි. මේ අපි හොයාගත්තේ විවිධ ක්‍රිකට් වලට අදාළ කෝණය අංශක 150යි. right? 150යි. ඊළඟට අපි ගත්ත වොලිබෝල් වලට අදාළ. එහෙනම් අපිට මෙතන කෝණය 150යි කෝණය. ඊළඟ වොලිබෝල් වලට අදාළ එක. වොලිබෝල් වලට අදාළ කෝණය අපි කොහොමද ගන්නෙ? එතකොට 60කට 20 නම් 360කට කොච්චරද? ඒකත් ඒ විදිය. එතකොට 60ට 360 ඒවා 6ක් තියෙනවා. 20 වැඩි කිරීම 6 අංශක 120යි. එහෙනම් වොලිබෝල් වලට අදාළ කෝණය අංශක 120යි. right? ඊළඟට එල්ලේ වලට අදාළ කෝණය. එල්ලේ වලට අදාළ කෝණය එතකොට 60කට 15 එල්ලේ වලට 15ක් ඉන්නවා. එහෙමනම් 360කට කොච්චරද? මෙතන 360 15 වරක් 6 90යි. right? ඔන්න බලන්න දෙවිට මේක අපි හරියටම එකතු කළොත් අපිට 360 එන්න ඕන. 150යි 120යි 90යි එකතු කරන්න. 20යි 90යි එකතු කරන්න. එතකොට බිඳුවයි 16න් 6 3යි 360යි. හරියටම 360ට මේ අංශක 360 මේ කොටස් තුනට බෙදලා දෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවට, වොලිබෝල් ක්‍රීඩාවට සහ එල්ලේ ක්‍රීඩාවට මෙතනට 90යි. දැන් මේකට අපි වටපස්ථාරය ඇන්දොත් right අපිට මෙන්න මේ ආකාරයට ලැබෙනවා. මෙන්න මේ ආකාරය ලැබෙනවා. right වටපස්ථාරය. ඒක අපිට පුළුවන් දෙවිට කෝණමානය අරගෙන හරියට මනින්න. කෝණමානය මැනලා අංශක 150ක් මැනලා දක්වන්න. ඊට පස්සේ අංශක 120 කෝණයක් කින් පෙන්වන්නේ වොලිබෝල්. එල්ලේ ක්‍රීඩක අංශක 90කින් පෙන්වන්නේ. right ඒතකොට ඊළඟට අපිට පාට මොනවා හරි තුනක් යොදා ගන්න පුළුවන්. පාට තුනක් යොදාගෙන මේ විදිහට සුචිය පෙන්වන්න පුළුවන්. මෙතන තදම් පාටින් තියෙන ක්‍රිකට් ලා නිල් පාට ක්‍රිකට්, තද නිල් පාට එල්ලේ, හොඳටම ලා පාට තියෙන වොලිබෝල් වලට. ඒ ආකාරයට අපිට යම් කිසි ඕනනම් අපිට ඉරි යොදා ගන්නත් පුළුවන්. right
ওই නම් අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට දක්වන්න වට ප්‍රස්ථාරය. right? අපිට පහසු විදිහකට අපිට පුළුවන් වර්ණ ගන්නන්න පුළුවන්. right? එහෙම නැත්නම් අපිට මොනවා හරි ඩිසයින් යොදන්න පුළුවන්. right? ඊට පස්සේ අපිට සුචිය දෙන්න ඕන මේ ආකාරයට එල්ලේ අපි තනිරේ මෙයාගේ ඉරි වලින් දක්වලා තියෙන එල්ලේ ඩොට් වලින් දක්වලා තියෙන්නේ වොලිබෝල් ඊට පස්සේ මේ වගේ කොටු ඉරි වලින් දක්වලා තියෙන්නේ ක්‍රිකට් මේ ආකාරයට අපිට පෙන්වුම් කරන්න පුළුවන්. right? ඊළඟට අපි මේ උදාහරණය බලමු. පුද්ගලයන් 600 දෙනෙකු සහභාගී වූ ශ්‍රමදානයකදී දිවා ආහාරය ලබා දීම සඳහා තමන් වඩාත් කැමති ව්‍යංජන වර්ගයේ පිළිබඳව විමසා ලබාගත් තොරතුරු පහත දැක්වේ. මාළු සහිත ආහාර 250ක් කැමති. බිත්තර ආහාර 150ක්. මස් සහිත ආහාර 75ක්. එළවලු සහිත ආහාර වලට 125 දෙනෙක් ওই විදිහට කැමැත්ත පළ කරලා තියෙනවා. ඒතකොට ඔක්කොම පුද්ගලයන් 600ක් ඉන්නවා. දැන් මේ 600 මේ දත්ත එහෙම නැත්නම් මේ ඉදිරිපත් කර ඇති දත්ත කොහොමද වට ප්‍රස්ථාරකින් දක්වන්නේ කොහොමද කියලා බලමු. එහෙනම් අපිට මොකද්ද අපිට මේ මුළු දත්ත සංඛ්‍යාව ඕනි. මුළු දත්ත සංඛ්‍යාව නැත්නම් මුළු පුද්ගල සංඛ්‍යාව 600යි. මේ 600 තමයි අපි අංශක වලට පරිවර්තනය කරගන්න ඕනේ මේ 600. මේ මාළු වලට 250ක් ඉන්න, බිත්තර වලට 150යි, මස් වලට 75යි, එළවලු වලට 125යි. මේ කොටස් අපි කොහොමද අදාළ කෝණ ගන්න එක. ඒකට කලින් ගැටලු කරපු ආකාරයම තමයි. හැම ගැටලුවක්ම බොහෝ වෙලාවට එකම විදියයි. right? ඒතකොට දැන් අපි බලමු මේ මේ සංරචකයට අපි කොහොමද මේ කෝණේ ගන්න කරගන්නේ කියලා. දැන් අපි දන්න ඔක්කොම 600ක් ඉන්නවා. අපි මාළු ගත්තොත් මාළු සමාන 600ට 250 නම් 360කට කොච්චරද? right? එතකොට මෙතන අපිට කැපෙනවා මෙතන 6 වරක් 6යි මෙතන 6 වරක් 10යි තව බිඳුවක් කැපෙනවා. එතකොට අපිට එන අංශක 25යි කියලා එනවා. අංශක 25ක් එනවා. ඊළඟට අපි ගත්තොත් බිත්තර ගත්තොත් 600කට මෙතන 25 වැඩි කිරීම 150යි 150ක් වෙනවා මෙතන අංශක 150. ඊළඟ බිත්තර ගත්තොත් 600ට 150 නම් 360කට කොච්චරද? එතකොට මෙතන එක බිඳුවක් කැපෙනවා තව බිඳුවක් කැපෙනවා 6 වරක් 6යි 15 වරක් 6 අංශක 90යි. ඊළඟට අපි ගත්තොත් මස් වලට අදාළ කෝණය 600ට 75 නම් 360කට කොපමණද? බිඳුවක් කැපෙනවා මෙතන 6 වරක් 6යි 6 වරක් 10යි 15 වරක් 75 වැඩි කිරීම 6 450 බෙදීම 10 අංශක 45යි. අංශක 45යි. මේ ආකාරයට ආහාර වර්ගයේ මාළු, බිත්තර, මස් පුද්ගලයන් ගන්න 250, 150, 75, 125යි. ඒතර මේ අදාළ කෝණ ගණනය කරගන්න ඕනේ. ඒතකොට මාළු වලට අදාළ අපිට 600ට 250 නම් 360කට කොච්චරද? ඒතකොට මේක සුළු නම් පස්සේ 150ක් එනවා. ඊළඟට අපිට බිත්තර ගත්තොත් 600ට 150යි. එහෙමනම් 360කට කොච්චරද? ඒකට 90ක් එනවා. ඊළඟට මස් ගත්තොත් 600ට 75 නම් 360ට කොච්චරද? එතකොට අපිට එනවා අංශක 45ක් එනවා. ඒ අනුව අපිට එනවා මෙතනට 150යි මේකට 90යි මේකට 45යි. ඔය විදිහටම අපිට ගන්න පුළුවන් එළවලු වලට 600ට 125 නම් 360කට කොච්චරද? බිඳු දෙකක් කැපෙනවා මෙතන 6යි මෙතන 6යි 10යි 125 වැඩි කිරීම 6
850 බෙදීම 850 බෙදීම 75යි. අංශක 75යි. ඒක අංශක 75ක් වෙනවා මේකට. දැන් බලන්න අපිට මේ ටික එකතු කරලා බලන්න හරියටම අපිට 360 එන්න ඕනේ. හරි? 5යි 9ත්. ඒතර අපිට වැරදුනා නම් අහු වෙනවා. ඒ නිසා මේක එකතු කරලා බලන එකත් හොඳයි ඈ. මෙතන අපිට 10 මෙතන 15යි 15යි 4යි 19 19 7යි 29 ඉතින් 2යි 3යි. හරියටම අංශක 360 හරියටම අංශක ගන්න බෙදෙනවා 360 ක්‍රමානුකූලව බෙදෙනවා මේ සංරචක හතරට. right? ඒ අනුව ගත්තොත් අපිට වටපස්ථානේ ඇඳලා පෙන්වන්න පුළුවන් මේ ආකාරයට. එතකොට මේ ආකාරයට අපිට වටපස්ථානේ දක්වන්න පුළුවන්. right? ඒතර වැඩිම කෝණේ තියෙන්නේ මාළු වලට. මාළු කන අය තමයි වැඩිපුරම වැඩියෙන් ඉන්නේ. right? මාළු කෑම එක තමයි ගොඩක් කැමති. ඊළඟට වැඩිම කැමති ඉන්නේ අංශක 90 ඒ කියන්නේ බිත්තර කෑම වලට තමයි වඩාත් ඊළඟට දෙවෙනිම කැමති තියෙන්නේ. ඊළඟට මස් අවසාන තමයි එළවලු. එළවලු කෑම කන කට්ටිය ඊටමත් අඩු ප්‍රමාණයක්. right? ඔන්න ඔය ආකාරයට අපිට වටපස්ථාන හඳින්න පුළුවන්. ඒ වටපස්ථාන ගැටලු අපි ඉස්සරහට සාකච්ඡා කරන පාස් වේපර්ස් ගැටලු සාකච්ඡා කරනවා. එතකොට දුලපතාල අහුම්කම් දෙන්නේ ගැටලු ඉදිරියේදී අපි හැම කොටසක්ම අල්ලලා පාස් වේපර්ස් සාකච්ඡා කරනවා. ඒ පාස් වේපර්ස් වල ගැටලු වලදී අපිට මෙහෙම අරුබුදයක් එන්නේ නැහැ කොහොම වෙලාවකට. මොකද ගොඩක් වෙලාවට මේ පොත්වල දක්වලා තියෙන කරුණු ඔස්සේම නෙවෙයි මේ අපිට ගැටලු නිර්මාණය වෙන්නේ. ඒක නිසා අපිට ගැටලු සෑදීමේදී කිසිම අරුබුදයක් නැහැ දුවේ පුතේ. අපිට බොහොම පාසුවෙන් ඒව කරගෙන යන්න පුළුවන්. මොකද හැබැයි අපිට තියෙන්න ඕනේ නිර්වෘල් දැනුමක්. මේ මානසික තියෙන්න ඕනේ මේ හැම දෙයක් ගැනම නිර්වෘල් දැනුමක් තිබ්බොත් තමයි අපිට මේ ගැටලු පාසුවෙන් කරගෙන යන්න පුළුවන්. හරි? යම්කිසි අපි ලබා ගන්න දැනුමේ යම්කිසි ආරවුල් ස්වභාවයක් තිබුණොත් ඒක අපිට යම්කිසි ගැටලුවක් කරගෙන යන්න දුෂ්කර කාර්යයක් වෙනවා. ඒක නිසා නිරවුල්ව මේ කරුණ ටික අවබෝධ කරගන්න. ඒ කරුණ ටික අවබෝධ කරගන්න පුළුවන් දුවේදී ගොඩක් වීඩියෝස් නෑ. බොහොම සුළු ප්‍රමාණයක් තියෙන මේ එක එක කොටස් වලට කරලා තියෙන වීඩියෝස් ටික බලලා. ඊට පස්සේ අපි දීදී කරන ගැටලු සාකච්ඡා කරන වීඩියෝ නරඹුවා නම් දුලපතාලට පහසුවෙන් මේ පාඩම් අවබෝධ කරගන්න පුළුවන්.